මික්ස් ගුරු YouTube channel එක බලලා හැමෝටම ආයිබෝවන්. අදත් අපි සුපුරුදු විදිහටම ඔඩියෝ ප්‍රොඩක්ෂන් ගැන අලුත් දෙයක් ඉගෙන ගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගේට් ප්ලගින්ස් ගැන. අපි කලින් එපිසෝඩ් එකකදී කතා කරා කම්ප්‍රෙසර් කියන ඩයිනමික් රේන්ජ් ප්‍රොසෙසර් එක ගැන. ඉතින් අද අපි කතා කරන්නේ මේ ගේට් කියන එකත් මේ වගේම ඩයිනමික් ප්‍රොසෙසර්ස් කියන ගණයට අයත් වෙන එකක්. ගොඩක් වෙලාවට මේ ගේට් කියන ප්ලගින්ස් අපි පාවිච්චි කරන්නේ නොයිස් එහෙම නැත්නම් අපි කියන ഘോഷාව කියන දේ අඩු කරගන්න නිසා නොයිස් ගේට් කියලාත් හඳුන්වන අවස්ථා තියෙනවා. ඉතින් ගේට් එකක් කියවත් නොයිස් ගේට් එකක් කියවත් අපි ගොඩක් වෙලාවට අදහස් කරන්නේ එකම දෙයක්. නමුත් විවිධ තැන්වලදී මේක පාවිච්චි කරන්න පුළුවන් විවිධ අවශ්‍යතා සඳහා. දැන් අපි බලමු මේ සාමාන්‍යයෙන් අපි නොයිස් කියලා එහෙම නැත්නම් ഘോഷාව කියලා හඳුන්වන්නේ මොනවද කියලා. අපි දැන් අපි විදුලි සැපීමේ යම්කිසි දෝෂය තියෙන අවස්ථාවලදී හම් කියන ශබ්දය සලකනවා නොයිස් එකක් කියලා. එහෙම නැත්නම් මේ 50 Hz කියන power frequency එක. ඊළඟට තවත් උදාහරණයක් තමයි අපි මේ අධික ශබ්දයක් නිකුත් කරන සංගීත භාණ්ඩයක් අසල තියෙන වෙනත් වාදන භාණ්ඩයක් අර ශබ්දය නිසා කම්පණය වීම අපි හඳුනනවා රම්බල් කියලා. මේ රම්බල් කියන එකත් ගොඩක් වෙලාවට අපි නොයිස් කියන ගණයට තමයි අයිති වෙන්නේ. මොකද අපිට ඒක අවශ්‍ය වන ශබ්දයක් නොවන නිසා. උදාහරණයක් විදියට අපි ඩ්‍රම් සෙට් එකක් වගේ ළඟ තියෙන වෙනත් බොක්ස් ගිටාර් එකක් වගේ එකක් අපි කියන මේක අනුනාද වෙනවා එහෙම නැත්නම් අර ඩ්‍රම් එකේ ශබ්දය නිසා බොඩි එක එහෙම නැත්නම් ඒකේ බඳ කඳ කම්පණය වීම තමයි අපි මේ රම්බල් කියලා හඳුන්වන්නේ. ඉතින් මේකත් අපිට අවම කරගන්න පුළුවන් මේ නොයිස් ගේට් එකක් පාවිච්චි කරලා. අපි දන්නවා ඩ්‍රම් සෙට් එකක් මයික් කරන්න මයික්ස් කීපයක් පාවිච්චි කරනවා. ගොඩක් ක්ලාස් ස්නෑකට වෙනම කික් ඩ්‍රම් එකට වෙනම මෙන්න මේ ආකාරයෙන්. මෙහිදී මතුවෙන ගැටලුවක් තමයි අපි කික් ඩ්‍රම් එකට පාවිච්චි කරන මයික් එකකින් ඩ්‍රම් එක අනිත් කොටස් වල තියෙන ශබ්දත් ග්‍රහණය කර ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඒක හැම කොටසකම තියෙන මයික් වලට සිද්ධ වෙන දෙයක්. උදාහරණයක් විදිහට ස්නෑ එකේ තියෙන මයික් එක ඒ ළඟම තියෙන හයි හැට් එකේ ශබ්දයටත් සංවේදී. ඉතින් අපි මේකට කියන ස්පිල් කියලා. අරමුණු කරන ශබ්දයට අමතරව වෙනත් කොටස් වලින් එන ශබ්ද අපි කියන ස්පිල් කියලා. ඉතින් මේ ස්පිල් කියන ගැටලුව ආම කරගන්නත් අපි නොයිස් ගේට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරේ මූලික වශයෙන්ම මේ නොයිස් එහෙම නැත්නම් ഘോഷාව කියන දේ උපදින හැටි. දැන් මේ අපි කතා කරේ නොයිස් ගේට් එකක් එහෙම නැත්නම් ගේට් එකක් කොහොමද මේ නොයිස් කියන ഘോഷාව කියන එක අවම කරගන්න පාවිච්චි කරන අවස්ථා ගැන. ඊට අමතරව මේ ගේට් ගොඩක් පැති සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ඩ්‍රම් සෙට් එකක එන ශබ්දය අපි කියනවා ටයිට් කරගන්න. එහෙම නැත්නම් ඒකට බැඳී තියෙන වගේ ගතිගුණයක් ගන්නත් මේ ගේට් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපි කියනවා නිර්මාණශීලීව මේ ගේට් කියන ඉෆෙක්ට් එක පාවිච්චි කිරීමේ අවස්ථාවක් කියලා. තවත් මේ ගේට් කියන ප්ලගින් එක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික අවස්ථාවක් වෙන්නේ රෙකෝඩ් කරන ස්පේස් එක. එහෙම නැත්නම් අපේ රූම් එක හරියට ඇකෝස්ටිකලි ට්‍රීට් කරලා නැත්නම් ඒකේ තියෙන ගොඩක් රිෆ්ලෙක්ෂන්ස් පරාවර්තන වෙනවා. කලින් පාඩම් වලදී මේ පරාවර්තන ගැන යම්කිසි මට්ටමකට අපි කතා කරලා තියෙනවා. ඉතින් මේ පරාවර්තන අර මුල් ශබ්දයට වඩා ටිකක් පසුව එන නිසා අපිට පුළුවන් මේ පරාවර්තන විතරක් ගේට් කරලා අයින් කරගන්න. දැන් අපි කතා කරන්න හදන්නේ මේ ගේට් කියන ප්ලගින් එකක්. දැන් අපි බලන්න යන්නේ ගේට් කියන ප්ලගින් එකක ක්‍රියාකාරීත්වය මොකක්ද කියන එක ගැන. මූලික වශයෙන් අපි මේ ගේට් කියන එක ක්‍රියා කරන හැටි ගැන කල්පනා කරොත් මූලිකම කාර්යභාරය වෙන්නේ අපි දෙන ලද ලෙවල් එකකට වඩා වැඩි දෙන ලද මට්ටමකට වඩා වැඩි ශබ්ද විතරක් ඒකෙන් ඉස්සරහට යවන එකත් ඒ දෙන ලද අගයට වඩා අඩු ශබ්ද එතනින් ඉස්සරහට යවන්නේ නැතුව ඉන්න එකත්. ඉතින් මේ ගේට් කියන වචන තුළම අපිට තියෙනවා ගේට්ටුවක් එහෙම නැත්නම් දොරක් කියන අර්ථය. ඉතින් ඒ අර්ථයෙන් අපි ගත්තොත් මේක අපිට තෝරාගත් ශබ්ද ඒ කියන්නේ වැඩි ශබ්ද පමණක් අපි මේ ගේට් එක ඕපන් කරලා විවෘත කරලා ඉස්සරහට අපිට යවන්න පුළුවන්. ඒක අපි කියනවා ගේට් ඕපන් අවස්ථාව කියලා. ඒ වගේම අපි දෙන ලද මට්ටමට වඩා අඩු ශබ්ද මේ ගේට් එකෙන් එළියට යවන්න දෙන්නේ නැහැ. එතකොට අපි කියනවා ගේට් එක වහනවා කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් ගේට් ක්ලෝස් කියලා ඒ අවස්ථාව හඳුන්වන්න. සාමාන්‍යයෙන් මේ නොයිස් කියන ඒ කියන්නේ අපිට අනවශ්‍ය ශබ්ද ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය මූලික ශබ්දයට වඩා ලෙවල් එකකින් එහෙම නැත්නම් මට්ටමින් ගොඩක් අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ දෙක වෙන් කර ගැනීමේදී මේ ශබ්ද මට්ටම කියන එක පාවිච්චියට ගන්න පුළුවන්. ශබ්ද මට්ටම ඉහළ අවස්ථාවකදී මේ ගේට් එක විවෘත වීමෙන් අර ප්‍රධාන ශබ්දය සහ ඒ අවස්ථාවේදී තියෙන නොයිස් කියන දෙකම මේ ගේට් එකෙන් එළියට යාම සිද්ධ වෙනවා. නමුත් මේ අපි ගොඩක් වෙලාවට මම මතක් කරන කාරණයක් තමයි මේ මාස්කින්. එහෙම නැත්නම් අර වැඩි ශබ්දයක් නිසා අඩු ශබ්ද වැසී යාම කියන
සංසිද්ධිය. ඉතින් මේ ගොඩක් වැඩි ශබ්දයක් තියෙනකොට ඒ අස්සේ ගැබ් වෙලා තියෙන නොයිස් ගොඩක් වැසී යාම කියන එක සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මාස්ක් වීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ අර ප්‍රධාන ශබ්දයේ තියෙන වෙලාවේදී නොයිස් උත් ඒකම මේ ගේට් එකෙන් එළියට යන එක අපිට ගොඩක් ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට ප්‍රධාන ශබ්දේ නැතුව අනිත් අවස්ථාවලදී මේ නොයිස් පමණක් තිබීම තමයි ගැටලුව. යම්කිසි හේතුවක් නිසා අපි මේ නොයිස් කියන එක ප්‍රධාන ශබ්දයට ගොඩක් ආසන්නයි නම් මේ ගේට් කියන උපක්‍රමය ගොඩක් ප්‍රායෝගික වෙන්නේ නැහැ. එතකොට අපිට ස්පෙක්ට්‍රල් ඩීනොයිසිං වගේ වෙනත් නොයිස් එහෙම නැත්නම් ഘോഷාව ඉවත් කිරීමේ ක්‍රම අපිට අත්හදා බලන්න වෙනවා. සහ ඒකෙන් යම්කිසි බලපෑමක් වෙනවා මේ මුල් එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන ශබ්දයටත්. ඉතින් ඒ නිසා අපි මේ අවස්ථානුකූලව තමයි මේ ගේට් සහ වෙනත් නොයිස් අඩු කිරීම උපක්‍රම පාවිච්චි කරන්න ඕන. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන කාරණයක්. ඔයාලට කලින් කම්ප්‍රෙසර් කියන පාඩම මතක නම් ඒකදී අපි කතා කරපු කාරණයක් තමයි threshold. එහෙම නැත්නම් අපි දෙන ලද අගයක් කියන එක ගේට් කියන ප්ලගින් එකකත් මේ threshold කියන අගය අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. මේ threshold කියන අගයෙන් තමයි අපි කලින් කිය විදිහටම ශබ්ද අඩු මට්ටම සහ ශබ්ද වැඩි මට්ටම කියලා කියන්නේ මොකක්ද කියන එක තීරණය කරගන්නේ. තවත් එක්තරා වැදගත් කාරණයක් තමයි මේ threshold කියන එක ඇතම් ප්ලගින් වල කොටස් දෙකකට අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඒක අපි කියනවා gate open threshold සහ gate close threshold කියලා. කියන්නේ gate එක open වෙන්න වෙනම අගයකුත් gate එක වැහෙන්න close වෙන්න වෙනම අගයකුත් වශයෙන් අපිට threshold කියන අගය ලබා දෙන්න පුළුවන්. අපි මේ වගේ අවස්ථාවකට කියනවා hysteresis ආකාරයේ threshold සකස් කිරීමක් කියලා. මේ hysteresis කියන ආකාරයෙන් මේ threshold කියන මට්ටම සකසා ගැනීමේ දී සිද්ධ වෙන දේ තමයි මේ මට්ටම් දෙකම පසු කරත් තමයි හඬේ වෙනස් වීම. එහෙම නැත්නම් gate close හරි gate open කියන එක වීම සිද්ධ වෙන්නේ. මේකේ තියෙන වැදගත්කම තමයි මේ threshold කියන අගේ ආසන්නයේදී අපේ ශබ්ද level එක අපේ මට්ටම තියෙනකොට ගොඩක් ඉක්මනින් ඇරෙන සහ වැහෙන එක වළක්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ gate එකේ ක්‍රියාකාරීත්වය අපිට කනට නොදැනෙන මට්ටමකින් පවත්වා ගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. නැත්නම් අපි මේ gate එක ගොඩක් ඉක්මනින් ඇරෙන්න වැහෙන්න පටන් ගත්තොත් අපේ ශබ්දයට යම්කිසි ගැටලුවක් එන්න පුළුවන්. ඊළඟට මේ ගේට් කියන ප්ලගින් වල අපිට බලා ගන්න පුළුවන් තවත් එක කන්ට්‍රෝලර් පැරාමීටර් එකක් වෙන්නේ ෆ්ලෝ කියන අගය. එහෙම නැත්නම් අපි මේකට කියනවා රේන්ජ් කියලා. ප්ලගින් එකෙන් ප්ලගින් එකට මේ භාවිතා කරලා තියෙන වචන වෙනස් වුණත් මේ වගේ අර්ථය ගොඩක් වෙලාට එක සමානයි. දැන් අපි කතා කරා අවශ්‍ය ශබ්ද ඉස්සරහට යන්නත් ඕන, අනවශ්‍ය ශබ්ද අපි වහලා තියාගන්නත් ඕන. අපිට පුළුවන් මේ ගේට් ක්ලෝස් අවස්ථාව සම්පූර්ණයෙන්ම ගේට් එක ක්ලෝස් නොකර යම්කිසි මට්ටමකට ඕපන් කරලා තියාගන්න. කියන්නේ සම්පූර්ණ ඕපන් කිරීම සහ යම්තාක් දුරකට මේක ඕපන් කරලා තිබීම. සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරන්නේ නැතුව. ඉතින් කෙනෙකුට මතුවෙන්න පුළුවන් ඇයි අපි මෙහෙම කරන්න කියන එක. එතකොට අර නොයිස් සම්පූර්ණයෙන්ම කැපීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් නොයිස් අපි දැන් නොයිස් කියලා අපි අපිට අනවශ්‍ය ශබ්ද අපි ඇත්තටම කතා කරත් දැන් ඩ්‍රම් සෙට් එකකදී වගේ අපි මේ නොයිස් කියලා කියන්නේ අනිකුත් ඩ්‍රම් එකේ කොටස් වලින් එන ශබ්ද වලට. ඉතින් යම් තාක් දුරකට ඒක තබා ගැනීමත් අපේ සිග්නල් එක තුළ මේකේ නැචරල් ගතිය මේ ස්වභාවික ඩ්‍රම් එකක තියෙන ස්වභාවික ගතිය එහෙම නැත්නම් ස්පිල් වෙලා එන කොට තියෙන ඒ ස්වභාවික ගතියත් අපිට මේක රඳවා ගන්න පුළුවන් මේක ගේට් එක සම්පූර්ණයෙන් වහන්නේ නැතුව යම්කිසි මට්ටමකට අඩු කරලා තියාගත්තොත්. තවත් මේක පාවිච්චි කරන අවස්ථාවක් කියන්නේ වෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් නැතුව තනි ඉන්ස්ට්‍රුමන්ට් එකක් හෝ ඉන්ස්ට්‍රුමන්ට් කීපයක් තියෙන වෙලාවට මේ ගේට් එක සම්පූර්ණයෙන්ම ක්ලෝස් වීම සිද්ධ වුණා. ගේට් එක සම්පූර්ණයෙන් වැහිම සිද්ධ වුණොත් මේ ගේට් එකේ ක්‍රියාකාරීත්වය එළියට ගොඩක් ඇහෙන්න පුළුවන්. ඒ කියන්නේ ශබ්දේ තියෙනව නැති වෙනවා. තියෙනවා සහ නැති වෙනවා. ගේට් එක ක්‍රියාකාරීත්වය ඒ ශ්‍රාවකයාට කෙලින්ම ගිහිල්ලා ඒ හඬේ තියෙන විකෘතියක් වෙලා තියෙනවා කියන එක නොපෙන්වා ඉන්නත් අපිට මේ ගේට් එක සම්පූර්ණයෙන් වහන්නේ නැතුව තරමකට වසා තැබීමෙන් කරන්න පුළුවන්. ඉතින් මේ රේන්ජ් කියන අගේ අපිට ඩෙසිබල් වලින් අපිට දෙන්න පුළුවන්. රේන්ජ් කියන අගේ ඊටාම පහළ ගියකට උදාහරණයක් විදිහට ඩෙසිබල් ඍණ 80කට වගේ අරගෙන ගියොත් ඒක අපි සලකනවා ගේට් එක සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරා වගේ සමානයි කියලා. මොකද ඩෙසිබල් 80ක වගේ රින ඩෙසිබල් 80ක වගේ ශබ්ද මට්ටමක් කියන්නේ ඊටාම අඩු ශබ්ද මට්ටමක් නිසා. කම්ප්‍රෙසර් ප්ලගින් එකක් වගේම මේකේ තව තියෙන සමාන එහා සමාන තවත් කන්ට්‍රෝලර් දෙකක් තමයි attack time සහ release time කියලා කියන්නේ. attack time එකෙන් කියන්නේ මේ ගේට් එක කොච්චර ඉක්මනින් ඇරෙනවද කියන එක. ඒ වගේම release time එකෙන් කියන්නේ මේ ගේට් කියන ප්ලගින් එක කොච්චර ඉක්මනින්
වැහෙනවාද කියන එක. ඉතින් මේ දෙකම අපිට මිලිසෙකන්ඩ් වලින් ලබා දීමේ හැකියාව තියෙනවා. මේ ඇටැක් සහ රිලීස් කියන ටයිම් අපි සකස් කරනකොට අපේ ශබ්දයේ තියෙන ස්වභාවික ඩිකේ, ඒ කියන්නේ ස්වභාවික ඒකේ තියෙන නැග්ම සහ බැස්ම කියන එක අපි සලකා බලා තමයි මේ ඇටැක් කියන එක සහ රිලීස් කියන එක ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අපේ ශබ්දයේ තියෙන නැචරල් ස්වභාවික තියෙන යම් යම් කොටස් මංගෑරෙන්න ඉඩ කඩ තියෙනවා. උදාහරණයක් විදිහට ගිටාර් එකක් වගේ එකක අපි කියනවා ට්‍රාන්සියන්ට්ස් තියෙනවා කියලා. කියන්නේ ගොඩක් ඉක්මනට ශබ්දය උස් මට්ටමක් කරා ළඟා වීම කියන සංසිද්ධිය තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඇටැක් ටයිම් එක කියන ගොඩක් පරක්කු කරොත් අර මුල් පික් එක වදින ශබ්දය සහ ඒ ගිටාර් එකේ තත්වලට අපි පෙළීම එහෙමත් අපි ප්ලේ කිරීමෙන් මුලින්ම උපදින ශබ්දය අපිට ලබා ගන්න බැරි වෙනවා. ඉතින් ඒකත් ඒ නිසා මේ ඇටැක් ටයිම් එක කියන එක බොහොම ප්‍රවේශමෙන් අපි ඇඩ්ජස්ට් කරන්න ඕන සෙටින් එකක්. නමුත් අපිට පුළුවන් මේ ස්ලෝ ඇටැක් එක පාවිච්චි කරන්න උදාහරණයක් විදිහට පෑඩ් සවුන්ඩ් එකක් වගේ එකකට. මොකද පෑඩ් සවුන්ඩ් එකක් සාමාන්‍යයෙන් හෙමින් ශබ්ද මට්ටම වැඩි වෙලා සහ හෙමින් ශබ්ද මට්ටම අඩු වෙලා යන ශබ්දයක්. ඊළඟට අපි පියානෝ වගේ දෙයක් අපි ලයිව් රෙකෝඩින් එකක් කරනවා නම් රෙකෝඩින් එකට පාවිච්චි කරන්න පුළුවන් ෆාස්ට් ඇටැක් එකක් සහ මීඩියම් රිලීස් කියන සැකස්මක්. අනිත් අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ ගේට් කියන ප්ලගින්ස් අපි පාවිච්චි කරන්න ඕන අපි ලයිව් කරන රෙකෝඩින් සඳහා. අපි මේවා සාම්පල් ලයිබ්‍රරීස් එක කරන වැඩවල එහෙම නැත්නම් අපි සින්තසයිසර් ප්ලගින් එක වැඩ කරනකොට මේවා අපි දාන්න අවශ්‍ය නැහැ. මොකද ඒවා ගොඩක් ක්ලීන්. එහෙම නැත්නම් නොයිස් වලින් ගොඩක් තොරයි. නමුත් අපි වෙන තැනකදී රෙකෝඩ් කරන ලද එහෙම නැත්නම් ප්‍රොසෙස් කරපු නැති නොයිස් ඉවත් නොකරපු සාම්පල් එහෙම නැත්නම් වෙන රෙකෝඩඩ් මැටීරියල් ඒ කියන්නේ පටිගත කරන ලද ශබ්දات එක්ක වැඩ කරනවා නම් ගොඩක් වෙලාට මේ නොයිස් ගේට් එකක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනවශ්‍ය විදිහට මේ නොයිස් ගේට් එකක් පාවිච්චි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය තැනකදී විතරක් මේක පාවිච්චි කරන්න ඕන ප්ලගින් එකක් විදිහට මට ඔයාලට මතක් කරන්න ඕන. දැන් අපි මූලික වශයෙන් ගේට් එකක් එහෙම නැත්නම් නොයිස් ගේට් එකක් සහ ඒකේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියන ගැන දල අවබෝධයක් ලබා ගත්තා. දැන් අපි බලමු ඩිජිටල් ඔඩියෝ වර්ක් ස්ටේෂන් එකට. නැත්නම් අපි DAW එකට software එකකට ගිහිල්ලා කොහොමද මේකක් ඇත්තටම පාවිච්චි කරන්නේ සහ මේකේ තියෙන පැරාමීටර්ස් කොහොමද සීරු මාරු කරගන්න කියන එක කතා කරලා බලමු. මම දැන් පොඩි සෙෂන් එකක් ඕපන් කරගෙන තියෙනවා මගේ DAW එකේ. මේව ඇත්තටම මේ ලයිව් ඩ්‍රම් එකක් රෙකෝඩ් කරපු අවස්ථාවක්. ඒකට අපිට බලා ගන්න පුළුවන් සම්පූර්ණ ඩ්‍රම්ස් කියන සෙක්ෂන් එක යටතේ අපිට ට්‍රැක්ස් කීපයක් බලා ගන්න පුළුවන් මේ විදිහට. මේක එකක් වෙන වෙනම මයික්ස් වලට අදාළව තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අපිට ලබා දීලා තියෙනවා කික් එක. ඊළඟට ටොම්ස් වලට මයික්ස් දෙකක් දාලා තියෙනවා. ඊළඟට ස්නෑ එකක් දාලා තියෙනවා. ඊළඟට ඕවර්හෙඩ් මයික් එකක් කියලා දාලා තියෙන එකක්. ඊළඟට ටැම්බරින් කියලා තව අපිට ට්‍රැක් එකක් දීලා තියෙනවා. මේක අපි බලමු අර කලින් නොයිස් කියලා කිව්ව. එහෙම නැත්නම් අපිට අදාළ නොවන ශබ්ද කොටස් මොනවද තියෙන්නේ? ඒවා අපි කොහොමද අයින් කරන්නේ? මේ ගේට් ප්ලගින් එකක් පාවිච්චි කරලා කියලා. මේ ඩ්‍රම්ස් ටික අපිට කිසිම ප්‍රොසෙස් එකක් නැතුව කොහොමද ඇහෙන්නේ කියන එක අපි චුට්ටක් අහලා බලමු. හරි මේ විදිහට තමයි අපිට මේක ඇහෙන්නේ. දැන් අපි මේකේ තියෙන ට්‍රැක්ස් වල ගිහලා අහලා බලමු. ඒක අපිට ගැටලුව තියෙනවද? ඒ ගැටලුව අපිට ගේට් එකක් පාවිච්චි කරලා විසඳ ගන්න පුළුවන් වේද කියන එක. අපි මුලින්ම කික් එක විතරක් අහලෙමු. ඊළඟට අපි යන්නේ ටොම්. මම අනිත් ටොම් ට්‍රැක් එකත් මේකට දානවා. මොකද අපි ටොම්ස් වල මයික් දෙකක් දාලා තියෙන්නේ. දැන් අපිට තේරෙන දෙයක් තමයි මේකේ මේ ටොම්ස් කියන ශබ්ද වලට අමතරව ඒ මයික් වලින් මේ ඩ්‍රම් එකේ තවත් කොටස් පික් කරගෙන තියෙනවා. ඒවටත් සංවේදී වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මේ ටොම්ස් කියන ට්‍රැක්ස් දෙකට ගේට් එකක් දාලා බලන්න අපිට මේ ස්පිල් කියන ආකාරයේ නොයිස් ඉවත් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. අපි මේ ට්‍රැක්ස් දෙක මෙහෙම තියෙනකොට ඉතිරි ට්‍රැක්ස් වලත් ගිහලා බලමු. ඒ වගේත් මේ ප්‍රොබ්ලම් මේ ගැටලු තියෙනවද කියලා.
මේ ටැම්බරීන් කියන ට්‍රැක් එක ගොඩක් ක්ලීන්. ඒකට අපිට ප්‍රොසෙස් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට බලමු ස්නේක් අහලා. මේකත් අපිට තේරෙන දෙයක් තමයි ස්නේකේ ශබ්දයට අමතරව අනිකුත් කොටස් වල ශබ්ද විශේෂයෙන්ම සිම්බල්ස් එහෙම නැත්නම් හයි හැට්ස් වල ශබ්ද ඒ ආසන්නයේ තියෙන නිසා ඒවා පික් කරගෙන එහෙම නැත්නම් ඒවට සංවේදී වෙලා තියෙනවා. ඊළඟට ඕවර්හෙඩ් කියන එකත් අපි අහලා බලමු. ඕවර්හෙඩ් මයික් අතරම පාවිච්චි කරන්නේ මේ සම්පූර්ණ ඩ්‍රම් එකේම එනවා සම්පූර්ණ කිට් එකේම තියෙන ඕවරෝල් ශබ්දය ගන්න. මේකෙන් අපිට පුළුවන් ගොඩක් වෙලාවට මේ ඩ්‍රම් එකේ තියෙන ස්ටීරියෝ ඉමේජ් එක ඒකේ ස්ටීරියෝ ෆීලින් එක ටිකක් වැඩි කරලා අපිට ලබා ගන්න. ඉතින් ඒ නිසාත් මේ ඕවර්හෙඩ් කියන එක පාවිච්චි කරනවා. සාමාන්‍ය අපි ඕවර්හෙඩ් එකක් මේ විදිහට ගේට් කරන්නේ නැහැ. මොකද ඒකේ ඒ සම්පූර්ණ ඩ්‍රම් එකේම තියෙන සමස්ත ශබ්දය තමයි අපි ඕවර්හෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට වෙනම එලිමන්ට්ස් වල වෙනම කොටස් වල ශබ්ද වෙන් කිරීමක් අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ඕවර්හෙඩ් කියන ට්‍රැක් එකට ගේට් ප්ලගින් එකක් දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපි දන්නවා දැන් අපේ ප්‍රධානතම ගැටලුව වෙලා තියෙන මේ ටොම්ස් කියන ට්‍රැක්ස් දෙක තමයි. ඊට අමතරව මේ ස්නෑ කියන ට්‍රැක් එකක් තියෙනවා. අපි මේ ටොම්ස් වලින් පටන්ගෙන බලමු මේ ඉෆෙක්ට් එක ඇප්ලයි කරන්න සහ අපේ ප්‍රශ්න විසඳ ගන්න. මේ Wave C1 කියන ගේට් ප්ලගින් එක තමයි මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපිට ප්ලගින් එක මූලික වශයෙන්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. මම ඒක වෙනම වින්ඩෝ එකකින් ඕපන් කරලා අනිත් ඒවා ටික ක්ලෝස් කරලා දානවා. මේක අපි පාවිච්චි කරන්න කලින් අපි පොඩ්ඩක් මේකේ වේව් ෆෝම් එක තරංග රටාව මොකක්ද කියන එක පොඩ්ඩක් අධ්‍යයනය කරලා ඉමු. කොහොමද ඒක හැසිරෙන්නේ කියලා. ඊට අනුරූපව අපිට පුළුවන් මේකේ මේ ඇඩ්ජස්ට්මන්ට්ස් සකසා ගැනීම කරන්න. දැන් මෙන්න මෙතන අපිට තියෙන්නේ මේ ටොම් හීට් එකක්. ඒ කියන්නේ මේ ටොම් එක ප්ලේ කරන අවස්ථාවක්. ඊට අමතරව මේ තියෙන ස්පිල් වෙලා එන ශබ්ද කොටස්. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කොටස් ඉවත් කරගන්නත් මෙන්න මේ ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය කොටස රඳවා ගන්නත්. මේකේ තව දෙයක් ගැන ඔයාලට අවධානය යොමු කරන්න සලස්වනවා. ඒ තමයි ටොම් හිට් එකකට පසුව මෙන්න මේ කොටස අපි කියනවා මේ ටොම් එකේ රින් වීම කියලා. සමහර වෙලාවට මේ රින් වීම ගැටලුවක් එන්න පුළුවන්. මොකද අපි මික්ස් එකේ තියෙන ලස්සන අඩු කරන්න සමහර වෙලාවට හේතුවක් වෙනවා. මේ අපි කියනවා මේ ඩිකේ එක එහෙම නැත්නම් මේකේ ටේල් එක අවසානයේ තියෙන මේ අඩු වෙලා යන කොටස. මේක පාලනය කරන්නත් අපිට ගේට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අපි මෙන්න මේ කොටස පමණක් ඉතුරු කරගෙන මෙන්න මේ අනිත් කොටස් ටික ඉවත් කර ගැනීම සඳහා අපි ගේට් එක සීරුමාරු ගීමෙන්. එතකොට අපි බලාපොරොත්තු වෙන කාරණා දෙකක් තියෙනවා මේකේ. එකක් තමයි මෙන්න මේ තියෙන ස්පිල් කියන කොටස ඉවත් කර ගැනීම. ඊට අමතරව මේ ටොම් හිට් එකේ මුල් කොටස විතරක් ඉතුරු කරගෙන අවසාන කොටස මඟ හරවා ගැනීම. දැන් මේ ගේට් එක මේ විදිහට තියෙනකොට මම ප්ලේ කරලා බලනවා. මේ ගේට් එක මේ ඇප්ලයි නොකරන අවස්ථාවේ තමයි අපි දැන් මේක අහන්න යන්නේ. මම ඒ සඳහා ටයිම් සිලෙක්ෂන් එකක් මෙන්න මේ විදිහට ඇඩ් කර ගන්නවා. එතකොට මට පුළුවන් මේක රිපීට් වෙන්න දාන්න. හරි අපිට දැන් මේකේ පැහැදිලි බව මදි නිසා මම කරන්නේ මේක සෝලෝ කරලා ඒක විතරක් මගේ අවධානයට යොමු කරගන්න එක. දැන් අපිට ඇහෙන දෙයක් තමයි මේ තමයි අපිට අවශ්‍ය වෙන ටොම්ස් සහ මේ වගේ තියෙන ස්නේර්ස් ඒ වගේම හයි හැට් එහෙම නැත්නම් සිම්බල්ස් කියන ශබ්ද තමයි අඩංගු වෙලා තියෙන්නේ. ඒව තමයි අපි යොත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ප්ලගින් එකට අපේ අවධානය යොමු කරොත් කලින් පැහැදිලි කිරීමේදී කතා කරපු ආකාරයේ කොටස් අපිට බලා ගන්න පුළුවන්. මේ ෆ්ලෝ කියන එක ගැන අපි කතා කරේ. එහෙම නැත්නම් අපි කියන රේන්ජ් එක කියලා. ඊළඟට ගේට් ඕපන් අවස්ථාවේ ත්‍රෙෂෝල්ඩ් එක සහ ගේට් ක්ලෝස් වෙන්න අවශ්‍ය ත්‍රෙෂෝල්ඩ් එක මෙතන අපිට ලබා දෙන්න පුළුවන්. ඊළඟට ඇටැක් රිලීස් සහ හෝල්ඩ් කියලා අපේ එන්විලොප් එක කන්ට්‍රෝල් කරගන්න අපිට සෙටින්ග්ස් තුනක් ලබා දීලා තියෙනවා. දැන් අපි බලමු මුලින්ම මේ ත්‍රෙෂෝල්ඩ් කියන එක සකස් කරගන්නේ කොහොමද කියලා. අපිට මේ ගේට් ඕපන් සහ ගේට් ක්ලෝස් කියන අවස්ථා දෙක මෙතනින් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඊට අමතරව ඒක මෙන්න මේ ආකාරය මේ හැන්ඩල් එකෙන් ඇඩ්ජස්ට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකම අපිට මෙන්න මේ ආකාරයෙන්ොත් මෙතන ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේ වගේ ප්‍රස්තාරයකට අපි කියනවා transfer characteristics curve එකක් කියලා. මේකෙන් අදහස් කරන්නේ මෙහෙම දෙයක්. input level සහ output level අතර තියෙන සම්බන්ධය පෙන්වන graph එකක්. මම මේ වගේ එකක් ගැන කතා කරා අපේ compression tutorial එකේදීත්. input ශබ්දයට අනුරූප එළියට යන ශබ්දයේ level එක මොකක්ද කියන එක තීරණය කර ගැනීම සහ අපිට දැක බලා ගැනීමේ උපක්‍රමයක් විදිහට අපි ඒක පාවිච්චි කරා. ඉතින් මේ ප්ලගින් එකත් අපිට මේ transfer curve option එකක් අපිට ලබා දීලා තියෙනවා. ගොඩක් අපි වැඩවලට පහසුයි. මොකද අපිට visually බලා ගන්න පුළුවන් ශබ්ද levels වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැන් මම කරන්න යන්නේ play වීමේදී මේ ශබ්ද levels වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන චුට්ටක් අවධානයෙන් බලන් ඉන්න එක. අවධානයෙන් අපි බලාගෙන හිටියනම් සාමාන්‍ය අවස්ථාවේදී මේ level එක මෙන්න මේ හරියට වගේ එනවා. ඊට අමතරව මේ ටොම් හිට් එක වදිනකොට අපිට මෙන්න මේ වගේ අගයකට එනවා.
මෙන්න මේ පැත්තෙන් තමයි අපිට කියන්නේ මේකේ ඉන්පුට් වැලියු එක මොකක්ද කියන එක. කියන්නේ සාමාන්‍ය ඍණ 40 30 වගේ ආසන්න ඉඳලා ඍණ 20ට වගේ වැඩි වෙනවා මේ ටොම්ස් ප්ලේ වෙනකොට. ඉතින් අපිට ඒක අදහසක් විදිහට ගන්න පුළුවන් මේ threshold set කිරීමේ අගයන් තෝරා ගැනීම සඳහා. අපි නැවත වතාවක් අහලා බලමු සහ මේකෙන් නිරීක්ෂණය කරලා බලමු මේ අගයන් මොනවද කියන එක. අතර මේකේ ඍණ 20ත් පැනලා ගොඩක් බිඳුවට ආසන්න වෙනවා. ඉතින් ඒ නිසා අපිට බලා ගන්න පුළුවන් මේ ඩෙසිබල් ලොකු ගානක පරතරයක් අපිට තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි මොකද අපිට මේ ශබ්ද දෙක පහසුවෙන් වෙන් කරලා හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා ඒ වෙනස නිසා. මොකද අපි පාවිච්චි කරන්නේ මේ levels වල වෙනස මේ අපිට අවශ්‍යද නැද්ද කියලා මේ ශබ්ද වෙන් කරගන්න. ඉතින් අපි බලමු මේ threshold මෙන්න මේ විදිහට adjust කරගෙන උඩට අරගෙන ආවිල්ලා. දැන් අපිට පේන දෙයක් තමයි මෙන්න මේ විදිහට අපේ transfer curve එක වෙනස් වෙනවා. අපි බලමු මේක කියවන්නේ කොහොමද කියලා. අපිට පේන දෙයක් තමයි අපි මේක තව චුට්ටක් මෙන්න මේ විදිහට ගෙනාවොත් මේ ඍණ 40ට වඩා අඩු සියලුම දේවල් මෙන්න මේ විදිහට ඍණ 100 දක්වා අඩුවීමක් සිද්ධ වෙනවා. ඍණ 40ට වඩා අඩු සියලුම ශබ්ද මියුට් වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ගේට් එක වැසීමක් සිද්ධ වෙනවා සහ ඒ ශබ්දය එළියට යාම සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසායි මේ මෙන්න මේ විදිහේ අපිට ලයින් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. අවශ්‍ය ශබ්දයේ සහ අනවශ්‍ය ශබ්දයේ අතර ලෙවල් එකට පවත්වා ගැනීම. අපි බලමු මෙන්න මේ ඍණ 20 වගේ අගයක තියලා අපිට කොහොමද මේක ඇහෙන්නේ කියලා. අපිට තේරෙන දෙයක් තමයි ගොඩක් අර ස්පිල් වෙලා තිබ්බ ශබ්ද මේකෙන් අඩු වෙලා තිබුණා. ඊට අමතරව තව කීපයක් තියෙනවා. අපිට ඒකත් පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරලා ඉවත් කරගන්න පුළුවන්. ඊට අමතරව අපි මේ ප්‍රධාන ශබ්දයට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒක තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි කරන්නේ මේක තව චුට්ටක් මෙන්න මේ විදිහට උඩට අරගෙන එන එක. හරි අපි දැන් ගොඩක් සාර්ථකව ශබ්ද දෙක වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය කරා. ඇතරම දැන් ඔයාලා හොඳට නිරීක්ෂණය කරා නම් දකින්න පුළුවන් දෙයක් තමයි මේ ටොම්ස් ප්ලේ වෙනකොටම ඒ ASCII සිම්බල් එකකුත් ඇහෙනවා. ඒක අපිට ඉවත් කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ මේකෙන්. සහ ගැටලුවකුත් නැහැ. මොකද අපි ගොඩක් දැන් මේක කන්ට්‍රෝල් කරලා තියෙන නිසා. මෙන්න මේ අවස්ථාවේදී සිම්බල් හිට් එක අපිට ඇහුණා. නමුත් මෙන්න මේ හරිය තිබුණා මේ ගොඩාක් නොයිස් අපි ඉවත් කරගෙන ඉවරයි. දැන් අපි බලන්න යන්නේ මේ හිස්ටරිසිස් කියන එක කොහොමද සෙට් කරගන්න කියලා. අපි බැලුවොත් මේ ගේට් ඕපන් සහ ක්ලෝස් කියන අගයන් දෙකටම තියෙන එකම අගයක් 20.9ක් ඍණ ඩෙසිබල්. අපිට පුළුවන් මේ දෙක අගයන් දෙකකට වෙන් කරගන්න මෙන්න මෙහෙම. එතකොට ගේට් එක ඕපන් වෙන්න ඩෙසිබල් ඍණ 20 පනින්න ඕන. ගේට් එක ක්ලෝස් වෙන්න ඍණ 28 පනින්න ඕන. ඊට අමතරව අපිට මේ මෙතන තියෙන මීටර්ස් වලින් බලා ගන්න පුළුවන් එනර්ජි ලෙවල් එක මොකක්ද කියලා අපේ සිග්නල් එක ඊට අමතරව අපේ ප්ලගින් එකෙන් යම්කිසි ප්‍රොසෙස් වීමක් සිද්ධ වෙනවද කියලාත් බලා ගන්න පුළුවන්. දැන් මේකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ ලෙවල් එක අඩු වෙලා කියන එක. දැන් මම හිතනවා මේ වෙලාවේදී අපිට හොඳයි මේ ෆ්ලෝ කියන අගය. එහෙම නැත්නම් සමහර ප්ලගින් වල මේක අපිට බලා ගන්න පුළුවන් රේන්ජ් කියලා. මේක ඇඩ්ජස්ට් කරලා මේකෙන් අපිට මොනවද කරගන්න පුළුවන් කියන එක. INF කියන්නේ ඉන්ෆිනිටි. එහෙම නැත්නම් ඍණ අනන්තය මේක තියෙන්නේ. අපි මේක ටිකක් ඉහළට අරගෙන ඒමක් සිද්ධ කරනවා මෙන්න මේ විදිහට. එතකොට අපිට පේනවා මේ අපේ ට්‍රාන්ස්ෆර් කැරක්ටරිස්ටික් වල යම්කිසි වෙනස් වීමක් සිද්ධ වුණා සහ ගේට් වීම එහෙම නැත්නම් මේ කම්ප්‍රෙස් වීමේ ලෙවල් එකත් ටිකක් වෙනස් වුණා. ඉස්සෙල්ලා මේක ගොඩක් කම්ප්‍රෙස් වුණා. එහෙම නැත්නම් ගොඩක් මේකේ ශබ්දය අඩු වුණා. දැන් මේකේ ඍණ ඩෙසිබල් 48ක් දක්වා පමණයි ශබ්ද අඩු වෙන්නේ. ඉතින් ඒක අපිට මේකනොත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩෙසිබල් ඍණ 20ට වඩා අඩු ශබ්ද මෙන්න මේ ආකාරයෙන් අපි මේක තව දුරටත් පොඩි වෙනස් කිරීමක් කරගත්තොත් මෙන්න මේ විදිහට ජගත අපිට මේ කියව ගන්න පහසුයි. ඩෙසිබල් ඍණ 20ක් වෙන ශබ්දයක් අපි මේකට ලබා දුන්නොත් ඒක ඍණ 60ක් බවට පත් වෙනවා. ඊට අමතරව ඍණ 40ක් අපි ලබා දුන්නොත් ඒක ඍණ 81ක් බවට පත් වෙනවා. ඉතින් මේ තියෙන්නේ නව අගයන් ටික මේ ගේට් එක ක්ලෝස් වෙලා තියෙන අවස්ථාවේදී. එතකොට අපි හදිස්සියේ ඍණ 60ට වඩා අඩු එකක් આવත් ඒක අපිට ඇහෙන්නෙම නැහැ. මොකද ඒක ගොඩක් පහළ තියෙන එකක් නිසා. ඉතින් අපිට පුළුවන් මේ ෆ්ලෝ කියන ලෙවල් එකත් මෙන්න මේ විදිහටම හදාගන්න. අපිට මේක කල්පනා කරන්න පුළුවන්. මේ තමයි අපිට ඇහෙනකොට තියෙන රේෂියෝ එක. මේ තමයි මේක ක්ලෝස් වෙලා තියෙනකොට තියෙන රේෂියෝ එක. නැත්තම් මේ ඉන්පුට් සහ අවුට්පුට් අතර තියෙන අනුපාතය කියලා අපිට සලකන්න පුළුවන්. මේකෙන් අපි කරන්නේ
මේ මූලික ශබ්දයට අමතරව මේ අනිකුත් ශබ්ද සම්පූර්ණයෙන් ගේට් නොකර යම්කිසි මට්ටමක හැබැයි මුල් මට්ටමකට වඩා අඩු මට්ටමින් තියාගන්න එක. උදාහරණයක් විදිහට මුල් මට්ටම මෙන්න මේක. මුල් මට්ටමට වඩා අපි මේවා පහතර හෙලීමක් තමයි කරන්නේ. එතකොට ගේට් එක සම්පූර්ණයෙන්ම වැහිමට වඩා යම් තාක් දුරකට වැහිලා ගොඩක් අඩු මට්ටමකින් ගේට් එක තුලින් එළියට පාස් වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි මේක අහලා බලමු කොහොමද ඒක අපිට ඇහෙන්නේ කොහොමද කියන එක. අපිට මේක තව චුට්ටක් උඩට අරන් ආවිලා බලන්න පුළුවන්. එතකොට මේ වෙනස අපිට පොඩ්ඩක් පැහැදිලි වෙයි. මේ අවස්ථාවේදී මෙන්න මේ කොටසේ අපේ noise එහෙම නැත්නම් අපිට අනවශ්‍ය කොටස් වල ශබ්ද සම්පූර්ණයෙන් කපා හැරීම නොකර පොඩි ප්‍රතිශතයක් විතරක් අපි එළියට ලබා දීම සිද්ධ කරනවා. ඉතින් මේකත් අවශ්‍යතාවය අනුව තමයි. එතකොට අපිට පුළුවන් මේක natural ගතිය තියාගන්න. මොකද ගොඩක් මේ tom එක විතරක් ඇහෙන සැලසුව සමහර ලාවට ඒකේ mix එකේදී ටිකක් වෙනම අපිට ශ්‍රවණය වීමේ ගැටලුවක් එන්නම් පුළුවන්. ඉතින් ඒක අවශ්‍යතාවය සහ අවස්ථානුව තමයි අපි තීරණය කරන්න ඕන. ඊළඟ අපිට බලා ගන්න පුළුවන් දේ තමයි මේ attack, release සහ hold කියලා කියන්නේ. මේ attack කියන්නේ මේ gate එක open වෙන අවස්ථාවේදී ඒ සඳහා ගත වන කාලය. අපි බලමු මේක ටිකක් දිගාගයකට අපි කියනවා slow attack time එකක් පාවිච්චි කරනවා කියලා කියන්නේ ලොකු attack time එකක් පාවිච්චි කරලා ඒකෙදි මේ ශබ්දෙට මොකක්ද වෙන්නේ කියලා. මම මේ flow වගේ නැවත පහලට අරන් එනවා. මොකද අපිට එතකොට මේකේ තියෙන ක්‍රියාකාරීත්වය ගොඩක් පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන් නිසා. ලොකු ඇටැක් එකක් දීලා තියෙනවා. එතකොට වෙන්නේ අපේ ශබ්දයේ මෙන්න මේ මුල් කොටස අපිට මගහැරී යන එක. ඒක සමහර ලාවට හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. මොකද අපි කියනවා මේ මුල් අවස්ථාවේදී ට්‍රාන්සියන්ට් එක ගොඩක් වැඩි නම් සමහර ලාවට ඒක මේ මික්ස් එකේදී ටිකක් වැඩිපුර ඇහෙන්න බලනවා. එහෙම නැත්නම් ගොඩක් කනට අමහිර වෙන්න පුළුවන්. ඒ අවශ්‍යතාවය වෙන අපිට පුළුවන් මේ ඇටැක් ටයිම් එක ටිකක් වැඩිපුර දාගෙන මෙන්න මේ මුල හරියත් මේ අපේ ශබ්දයෙන් ඉවත් කරගන්න. නමුත් අපිට ඒක ගොඩක් වැදගත් එලිමන්ට් එකක් නම් ඒ ඇටැක් එකෙන් අපේ ශබ්දෙට ලොකු වටිනාකමක් එනවා නම් අපි මේ ඇටැක් එක ඒ විදිහට නැති කරගන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් ෆාස්ට් ඇටැක් එකක් ලබා දෙන්න. මේක අපි මේ විදිහට උඩට අරගෙන ගියොත් අපි කියන ඉනිෂියල් එහෙම නැත්නම් පළමු ඇටැක් එක ඒ ඉනිෂියල් ඇටැක් එක අපි අයින් කරනවා කියලා මේ වගේ ස්ලෝ ඇටැක් එකකට යන එකෙන්. ඒ වගේම තමයි මේ රිලීස් කියන එකත් දැන් මේකේ රිලීස් එකට දීලා තියෙන්නේ මිලි සෙකන්ඩ් 30ක්. අපිට පුළුවන් මේක ටිකක් වැඩි අගයකට අරන් යන්න. බලමු මේ අවස්ථාවේදී කොහොමද අපේ ප්ලගින් එක හැසිරෙන්නේ කියලා. මේ මම ආපහු මේ ඇටැක් කියන එක 1 මිලි සෙකන්ඩ් වගේ අඩු වගයකට දෙනවා. දැන් මේ රිලීස් ටයිම් එක වැඩි කිරීම තුලින් මේ ගේට් එක මේ හරියට ඕපන් වෙලා නැවත ක්ලෝස් වෙන්න ගත වන කාලය දැන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ මුල් ශබ්දයට අමතරව මෙන්න මේ හරිය හෝ මේ හරිය තියෙන අනිකුත් ශබ්දත් මේ රිලීස් කාලය ඇතුළතදී අපිට ඇහෙනවා. ඉතින් ඒ නිසා මේ රිලීස් කාලය ගොඩක් අඩු හෝ ගොඩක් වැඩි කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය ශබ්ද විතරක් ඉතුරු වෙන්න ඉතිරි කොටස් ඊට පස්සේ ඇහෙන්නේ නැති වෙන ගානට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඒක බලමු අපි කොහොමද කරන්න කියලා අහන ගමන්. මෙන්න මේ හිට් එක සහ මෙන්න මේ කොටස අපිට මේ රිලීස් එකෙන් ඇහෙනවා. අපි තව ටිකක් මේක අඩු කරගත්තොත් දැන් අපිට ඇහෙන මේක සහ මෙන්න මෙතන කොටස අපිට ඇහෙන්නේ නැතුව ගියා. දැන් මොකද අපි ෂෝට් රිලීස් එක පාවිච්චි කරේ. එතකොට මේ හරියදී ගේට් එක ඕපන් වෙලා සද්ද ඇහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ හරියක් වගේ යනකොට එහෙම නැත්නම් මේකට කලින් ගේට් එක ආපහු එනවා. එතකොට මේ හරියව ඇහෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේ රිලීස් ටයිම් කියන එකේ කාර්යභාරය වෙන්නේ. මේක අපිට ගොඩක් ඈතකට අරන් ගිහලා බලන්න. එතකොට මේ හරියත් එනවා අපිට ඇහෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ගොඩක් අඩු කරත් අපිට මේ ඉනිෂියල් ඇටැක් එක සහ මේ රිලීස් කාලය ඇතුළත තියෙන ගොඩක් කෙටි කාලයක් තමයි අපිට ශ්‍රවණය වෙන්නේ. ඊට අමතරව මේ හෝල් කියන එක අපිට පුළුවන් මේ ගොඩක් කාලයක් මේක ගේට් එකේ ක්‍රියාකාරීත්වය රඳවා තබා ගන්න. මේක අපිට මේ රිලීස් එකට අමතරව මේ ගේට් එකේ ක්‍රියාකාරීත්වය තියෙන අමතර කාලයක් ලබා දෙනවා. ඉතින් නමුත් අපිට ගොඩක් වැදගත් වෙන්නේ මේ ඇටැක් සහ රිලීස් ටයිම් කියන එක. සහ ගොඩක් ගේට් ප්ලගින්ස් වල අපිට මූලික වශයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ඇටැක් සහ රිලීස් ටයිම් කියන දෙක. මේ ගේට් ඕපන් සහ ක්ලෝස් කියන සහ මේ ෆ්ලෝ කියන අවස්ථාවන් වලට අමතරව.
ඉතින් මේකේ මම අර කලින් කිය විදිහට මේ ෆ්ලෝ එක නැවතත් අපිට ඕන නම් මෙහෙම අරගෙන යන්න පුළුවන්. එතකොට අපි සම්පූර්ණයෙන්ම මේක කට් කරන්නේ නැහැ. යම් කිසි මට්ටමකට අපි තියාගන්නවා. මේකම කොපි කරලා අරගෙන යමු ඊළඟ අපේ ට්‍රැක් එකටත්. ඊට පස්සේ බලමු කොහොමද ඒකත් එක්ක වැඩ කරන්න කියලා. මම මෙන්න මේ විදිහට මගේ ප්ලගින් එක කොපි කරනවා. ඊට පස්සේ මගේ අනිත් ටොම් එකට මේක අරන් ගිහලා පේස්ට් කරාම හැකියාව තියෙනවා. මම ඒතකොට ටොම්ස් දෙක විතරක් මේ විදිහට සෝලෝ කරලා ඒ දෙක විතරක් අපි ශ්‍රවණය කරලා බලමු කොහොමද අපිට ඇහෙන්නේ කියලා. හරි දැන් අපිට තේරෙනවා තමයි අපි මේ ටොම්ස් ට්‍රැක් දෙක ගොඩක් ක්ලීන් කරගත්තා. මම තව මතක් කිරීමක් කරන්න කැමතියි. මේ ගේට් කිරීම විශේෂයෙන්ම ඇකුස්ටික් ඩ්‍රම් කිට් එකක් ලයිව් පාවිච්චි කරන අවස්ථාවකදී ගොඩක් වැදගත්. අපි කියන ෆීඩ්බැක් වීම වළක්වා ගන්නත් කියලා. ෆීඩ්බැක් වීම කියන්නේ අපි මේ ඩ්‍රම් සෙට් එකට එහෙම නැත්නම් වෙනත් ආකාරයෙන් උපකරණයකට දාලා තියෙන මයික් එකකට අපි තියලා තියෙන ස්පීකර් එකකින් නැවත ශබ්දේ පැමිණීම අපි කියන ෆීඩ්බැක් වීම කියලා. එතකොට දැන් අපි අපේ සම්පූර්ණ කිට් එකම අහලා බලමු මේ ප්ලගින්ස් ඇතුව සහ නැතුව කොහොමද අපිට ශ්‍රවණය වෙන්නේ කියලා. හරි දැන් මම බයිපාස් කරලා තාපව අහමු. මේ වගේ ගති ගුණයකට කියනවා ගොඩක් ටයිට්. එහෙම නැත්නම් ගොඩක් එකට තියෙන එකට බැඳිලා තියෙන ආකාරයේ ශබ්ද වීමක් කියලා. දැන් අපිට ඇහෙනවා ගොඩක් අර කලින් තිබ්බ විසිරුණු ගතියට අඩු වෙලා අපේ ඩ්‍රම් එක ගොඩක් ફોකස් වෙලා එහෙම නැත්නම් ගොඩක් නාභිගත වෙලා හැංගීමක් එනවා මේ ඉෆෙක්ට් එක ඇප්ලයි කරාට පස්සේ. ඉතින් ඒක තමයි අපි කියන්නේ මේ ගේට් එකක් පාවිච්චි කරනවා කියලා මේ ඩ්‍රම් එකේ තියෙන ටයිට්නස් එක. එකට බැඳිලා තියෙන නාභිගත වුණු ආකාරයේ ශබ්ද වීමක් ලබා ගන්න අපි මේක පාවිච්චි කරනවා කියන එක. මේ ස්නේහා කියන ට්‍රැක් එකටත් මේ ප්‍රොසෙස් එකක් කරන්න පුළුවන්. ඒකටත් මම මගේ ප්ලගින් එක මේ විදිහට පේස්ට් කරනවා කලින් අපි කොපි කරගත්ත එක. අපි බලමු මේ සෙටින්ග්ස් මේකට මෙහෙම හරියනවද එහෙම නැත්නම් මොන හරි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න අවශ්‍ය වෙයිද කියන එක. මම හිතනවා මේ වගේ ගේට් සැකස්මක් ප්‍රශ්නයකට හොඳයි කියලා. එතකොට අපිට පුළුවන් මේ තුනම දැන් කොහොමද ශබ්ද වෙන්නේ කියලා බලන්න අපේ සම්පූර්ණ ඩ්‍රම් කිට් එක ඇතුළතදී. දැන් අපිට තේරෙන තමයි අපි ප්‍රධාන එලිමන්ට්ස් එහෙම නැත්නම් කික් එක මේ ටොම්ස් දෙක සහ මේ ස්නෑ කියන එක ගොඩක් ફોකස් ගොඩක් නාභිගත වෙලා තියෙන ආකාරයේ ශබ්දයක් අපිට ලබා දෙනවා. ඊට අමතරව මේ ඕවර්හෙඩ්ස් කියන දෙක අපිට මේක මික්ස් කරගෙන එන මට්ටම අනුව අපේ ඩ්‍රම් කිට් එකේ වයිඩ්නස් එක එහෙම නැත්නම් අපි කියන ස්ටීරියෝ ඉමේජ් එකේදී තියෙන පළල කොයි වගේද කියන එක ගැන තීරණයකට දෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ අඩු මට්ටමක තියාගෙන ටික ටික උඩට අරන් යන එක මේ අනිත් ඒවත් ASCII. එතකොට අපි බලාපොරොත්තු තමයි මේ මූලික එලිමන්ට්ස් ටික ගොඩක් ફોකස් වෙලා තියෙන එකත් සහ මේ සම්පූර්ණ ශබ්දයට අවශ්‍ය ඇම්බියන්ස් එක මේ සම්පූර්ණ කිට් එකේම තියෙන සමස්ත ශබ්ද ටික ටික අපිට මෙන්න මේ ඕවර්හෙඩ් කියන ට්‍රැක් එකෙන් අපිට වැඩි කරගන්න පුළුවන්. එතකොට අපිට මේ ફોකස් වීම සහ මේ විසිරීම කියන දෙකේ හොඳ බැලන්ස් එකකට එන්න පුළුවන්. ඒක තමයි මේ මූලික අරමුණ වෙලා තියෙන මේ ගේට් කරලා මේ
මේ මූලික එලිමන්ට්ස් ටික මූලික කොටස් ටික පිරිසුදු කර ගැනීම තුළින් මම කරන්න යන්නේ මේ මූලික කොටස් විතරක් තියෙනකොට අහලා ටික ටික මේ ඕවර්හෙඩ්ස් වැඩි කරගෙන එනවා අපිට අවශ්‍ය මට්ටම දක්වා මේ අතර හොඳ බැලන්ස් එකක් එනකම්. මේ සඳහා අපිට ගන්න පුළුවන් ෆ්‍රී ප්ලගින් එකක් ගැනත් මම ටිකක් දැනුවත් කරන්න කැමතියි. මේ ප්‍රීෆික්ස් කියන ප්ලගින් එක අපිට ගන්න පුළුවන් variety of sound කියන වෙබ්සයිට් එකෙන්. මම ඒකට ලින්ක් එකකුත් දාන්න බලන්න. මෙන්න මෙයා කරන තමයි අපිට මේ ප්ලගින් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඇත්තටම මේක සම්පූර්ණ channel rack එකක් සහිත මේක අපිට equalize එකක් එහෙම නැත්නම් තවත් modules ගොඩක් බලා ගන්න පුළුවන්. එන මෙතන තමයි අපිට gain reduction meter එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එකෙන් කියන අපිට කොච්චර gain එකක් අඩු වෙනවද කියලා සහ මේ gate එකේ ක්‍රියාකාරීත්වය පෙන්වනවා. ඉතින් මම හිතනවා මේ ගොඩක් ඔයාලට වැදගත් ඒ විශේෂයෙන්ම මේ live sound එක වැඩ කරන අයට සහ මේ ගොඩක් recordings මේ sample base production වලට එහෙම නැත්නම් MIDI base production වලට යන්නේ නැතුව live recordings එක ගොඩක් වැඩ කරන අයට මේ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේ අපිට ඕන ශබ්ද විතරක් තෝරගන්නත් අනවශ්‍ය ශබ්ද ඉවත් කරගන්න මේ ශබ්ද ගොඩක් ફોකස් එහෙම නැත්නම් ගොඩක් නාභිගත කරගෙන පවත්වා ගැනීම සඳහා. ඉතින් මම හිතනවා මේක අද අපේ වැඩසටහන එහෙම නැත්නම් අපේ එපිසෝඩ් එකෙන් වල ගොඩක් වටිනා කරුණු ඉගෙන ගන්න ඇති කියලා ඔඩියෝ ප්‍රොඩක්ෂන් එහෙම නැත්නම් ඔඩියෝ ඉංජිනේරින් ගැන මෙච්චර කල් රැඳ හිටපු ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙමින් අද වැඩසටහන මේ විදිහට නිමා කරනවා. මික්ස් ගුරු බලන හැමෝටම ආයිබෝවන්.